Right, good afternoon, children. ගිය සතියේ පාඩම හොඳ. ගිය සතියේ පාඩම පොඩ්ඩක් මතක් කරගමු. ගිය සතියේ මොනවද කරේ කියලා. කලින් සතියේ රෙකෝඩ් එක ඉල්ලලා තිබුණා කීප දිනෙක. ඒක නිසා ඒක රෙකෝඩින් මේ අපේ ක්ලාස් එකේ රෙකෝඩ් එක මම අද තමයි දැම්මේ හොඳද? අද දාලා ඒකේ ලින්ක් එක දාලා ඇති group එකට. බලන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න රෙකෝඩ් එක. ඔයාල රෙකෝඩ් එක අවශ්‍ය නම් කියන්න හොඳ. එතකොට මම රෙකෝඩ් එක අප්ලෝඩ් කරලා දාන්නම්. එහෙම කීප දෙනෙක් ඉල්ලපු නිසා තමයි ගිය සතියේ එක දැම්මේ. right. බලන්න ගිය සතියේ. හරිද? ගිය සතියේ අපි කතා කරා ඉගෙන ගන්න affixes ගැන. ඔව්. හරි. ඔව් හතරවෙනි දෙකත් මම දාන්න හොඳද? right. බලා ගන්න. affixes ගැන තමයි අපි කතා කරේ. හරිද? ඒතර affixes වල ප්‍රධාන කොටස් දෙකයි. There are two main parts in affixes. One is එකක් තමයි prefixes and the other one is suffixes. අනිත් එක suffixes. එතකොට affixes කොහොම කොටස් දෙකයි. එකක් prefixes අනිත් එක suffixes. ඊළඟට එතකොට මේ prefixes suffixes මේවා මොනවටද පාවිච්චි කරන්නේ? කිව්වා අර මේවා අලුත් පද හදාගන්න තියෙන පදවලට root words වල මුලට එකතු කරොත් ඒවා prefixes, අගට එකතු කරොත් suffixes වෙනවා. අපි උදාහරණයක් ගමු. comfortable පහසු, සුව පහසු. මේක ඉස්සරහට අපි එකතු කරනවා un කියන prefix එක. ඉස්සරහින් දාන්න. එතකොට ඒක prefix එක එකතු කරනවා. එතකොට අලුත් පදයක් හැදෙනවා uncomfortable කියන්නේ අපහසු, සුව පහසු නැති. ඒ වගේම suffixes ගත්තොත් අපි ලියමු beauty කියන word එකට එකතු කරනවා පිටිපස්සෙන් full. හරිද? පිටිපස්සෙන් එකතු කරන නිසා ඒක suffix එකක්. එතකොට new word එක තමයි beautiful. y එක අයින් කරලා i දාලා fuel එකතු කරනවා. ඔන්න වචනේ beautiful. හරිද? එතකොට පිටිපස්සෙන් එකතු කරන ඒවා suffixes, ඉස්සරහින් එකතු කරන ඒවා prefixes. මේ දෙකටම තමයි අපි affixes කියලා කියන්නේ. ඊට අමතරව අපි කියලා දුන්නා දැන් comfortable කියන එකේ word class එක මොකක්ද කියලා අපි ගිය සතියේ කතා කරා. word class එක කියන්නේ මේක noun එකක්ද, verb එකක්ද, adjective එකක්ද, adverb එකක්ද කියන එක. comfortable කියන්නේ adjective එකක්. නාම විශේෂණයක්. අලුතෙන් prefix එක එකතු කරලා අලුතෙන් හදාගත්ත වචනේ uncomfortable අපහසු. ඒකත් adjective එකක්. එතකොට අපි ඉගෙන ගත්තා prefixes එකතු වුනහම ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙන්නේ නැහැ. තියෙන්නේ adjective එකක්, prefix එකක් එකතු කරලා අපි හදාගත්තාම හදාගත්ත වචනේත් adjective එකක්.
තේරුම වෙනස් වෙලා. comfortable කියන්නේ පහසු, uncomfortable කියන්නේ අපහසු. ඊළඟට මේ පැත්තට ගියාම beauty කියන්නේ noun එක, නාම පදයක්. word class එක. ලස්සන. beautiful කියන්නේ adjective එක. හරිද? adjective එකක්. එතන මොකද වෙලා තියෙන්නේ? word class එක වෙනස් වෙලා noun එකක් තිබුණේ අලුතෙන් හදාගත්තාම මේක adjective එකක් වෙලා. නාම පදයක් beauty කියන්නේ. ඒක පිටිපස්සට full දාලා beautiful කියලා හදාගත්තාම මේක adjective එකක්. නාම විශේෂණයක් වෙලා. එතකොට word class එක වෙනස් වෙලා. හරිද? එතකොට අපි කියවා suffixes වල ගොඩාක් වෙලාවට word class එක වෙනස් වෙනවා. තේරුම වෙනස් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හරිද? ඕක තමයි ගිය සතියේ කතා කරේ. ඊට පස්සේ අපි උදාහරණයක් දුන්නා prefixes වලට. මේ අන් කියන එක අපි උදාහරණයක් ගත්තේ. තව තියෙනවා IR, IL, IM, IN ඔය වගේ prefixes වර්ග ගොඩක් තියෙනවා. suffixes වර්ගත් එහෙමයි. less, ness, able, able, ඊළඟට OUS ඔන්න ඔය වගේ ගොඩක් තියෙනවා suffixes වර්ගත්. ඉතින් අපිට කැමති suffix එක කැමති වචනට එකතු කරන්න බෑ. ගැළපෙන suffix එක ගැළපෙන word එකට දාන්න ඕනේ. හරිද? prefixes පැත්තත් එහෙමයි. ඊට පස්සේ ඔයාලට මම කිව්වා මතක් කරේ ගිය සතියේ කරපු පාඩම. හරිද? ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් වීඩියෝ එක බලන්න ඕන ගිය සතියේ. හරි ගිය සතියේ වීඩියෝ එකේ link එක දාලා තියෙන්නේ. ඒක බලන්න පුළුවන්. right. ඊට පස්සේ homework වගේක් දුන්නා. ටියුට් එකේ. ඔයාලගේ ටියුට් එකේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2 පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න කියලා කිව්වා. දැන් බලමු අපි ඒකේ answers හරිද? මෙන්න මේ ප්‍රශ්නාංක 1 එකක් ඊළඟට කිව්වා ප්‍රශ්නාංක 2 මෙන්න මේක. මේක ඉතින් වැඩ එවලා තිබුණා මට සවිඳු එවලා තිබුණා. මට එච්චර තමයි මතක. වැඩ කරලා එවපු අයගෙන් හිටියේ. හරිද? හැමෝම වැඩ කරලා එවන්න ඕනේ දුන්නහම. ගෙදර වැඩ. හරිද? right. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන යන්. question number 1. Complete the sentences by writing the correct prefix in the blank space. හරි prefix එක දාන්න කියලා කියනවා හිස් තැනට. හරිද? දැන් බලන්න. මේ පළවෙනි ප්‍රශ්න 6 answers මම මේකේ board එකේ ඔයාලට share කරන්නම්. මේකෙම එතන prefixes දීලා තියෙනවා. එක dis, in, miss, re, un ඊට පස්සේ under. දැන් බලන්න first one පළවෙනි එක. I just can't believe it. මට විශ්වාස කරන්න බෑ. The story is believable කියන්නේ විශ්වාස කරන්න පුළුවන්. එතන ඕන විශ්වාස කළ නොහැකි කියලානේ. මොකද්ද ගන්න ඕන උත්තරේ? කියන්න බලන්න මොකද්ද ගන්න උත්තරේ? un. ඔව් un කියන එක ගන්න ඕන.
first one මේකට unbelievable කියලා තමයි එන්නේ. එතකොට un එන්න ඕනේ. හරිද? මොහොම එන්න ඕන. අර ඉඩ තියන්න නැතුව ගන්න තනි වචනයක් විදියට. හොඳද? I just can't believe it. The story is unbelievable. කතාව විශ්වාස කරන්න බෑ. Second one, number 2. No, that answer is නෑ answer එක වැරදි. It is wrong. answer එක නිවැරදි නෑ. It is wrong කියන්නේ ඒක වැරදි. මොකක්ද දෙන්න ඕන උත්තරේ? මොන prefix එකද ගන්න ඕන? in කියන prefix එක ගන්න ඕනි. incorrect. ඔන්න විදියට no that answer is incorrect. It is wrong. ඒ උත්තරේ නිවැරදි නෑ. ඒක වැරදි. Number 3. Let's look at this information again. Let's look at this information again. කියන්නේ මේ තොරතුරු අපි නැවත බලමු. We should blank එක weave it before the test. weave කියන්නේ බලනවට මෙන්න මෙතනට අපි prefix එකක් දාලා වචනයක් හදා ගන්න ඕනේ. this නෙමෙයි. වැරදි. MIS නෑ ඒත් වැරදි. මොකක්ද දෙන්න ඕනේ? this උතන උත්තරේ නෝන re කියන එක. revive කියන එක. හරිද? උත්තරේ නෝන revive. අපි දෙයක් revive කරනවා කියන්නේ let's look at this information again. අපි මේ තොරතුරු ආපහු බලමු. We should review it before the test. විභාගෙට කලින් අපි ඒක review කරන්න ඕනේ. නැවත බලන්න ඕනේ. review කියන්නේ පුනරීක්ෂණ වගේ. අපි revision කියන්නේ අන්නේ තේරුම. We should review it. නැවත බලන්න ඕනේ. re මුලට දැම්මම ගොඩක් වෙලාවට නැවත කියන අදහස. Number 4. I saw Alison just a moment ago. පොඩි වෙලාවකට කලින් මං ඇලිසන්ව දැක්කා. But now I can't find her. දැන් එයාව හොයාගන්න බෑ. It seems that she appeared කියන්නේ පෙනෙනවා. එතකොට අපි ගන්න ඕන විරුද්ධ තේරුම. ඇය නොපෙනී ගියා, නොපෙනී ගිහිල්ලා කියන එක. මොකද්ද ගන්න prefix එක ඔතෙන්ට? answer එක කාටද කියන්න පුළුවන්? is dis කියන එක එන්න ඕන. disappeared can නොපෙනී යනවා. It seems that she disappeared. ඇය නොපෙනී ගිහිල්ලා. Right, number 5. Oh, I am sorry, I didn't hear you correctly. මට ඔයාව නිවැරදිව ඇහුනේ නෑ. I understood you. මම ඔයාව වැරදියට තේරුම් ගත්තා. understood කියන්නේ තේරුම් ගත්තා. කොට අපි understood කියන වචනේ ඉස්සරහට prefix එකක් දාලා හදනවා. තේරුම් ගත්තේ නෑ කියන තේරුම එන්න. මොකක්ද ගන්න prefix එක? this මෙතෙන් දෙන්න ඕනේ miss. මෙතෙන් දෙන්න ඕනේ misunderstood කියන එක. misunderstood කියන්නේ හරියට තේරුම් ගත්තේ නෑ කියන එක.
I didn't hear you correctly. I misunderstood you. Last one, the subway does not go over the land like a normal train. Subway කියන්නේ railway line එකක්, කියන්නේ rail පාරක්. Subway does not go over the land. ඒක පොළොව මතු පිට යන rail පාරක් නෙමෙයි. Like a normal train. සාමාන්‍ය train එකක් වගේ පොළොව මතු පිට යන එකක් නෙමෙයි. ඒක පොළොව යටින් යන එකක්. It moves. පොළොව යටින් නම් මොකද ගන්න ඕන prefix එක? මොන ground? Underground. Under කියන එක answer එක. Underground. Right. Prefixes ටික ඔන්න ඔය විදිහට තමයි දියා ගන්න ඕන ඔයාලා. දා ගන්න ඕන ඔන්න ඔය විදිහට. Right. වැරද්ද තියෙනවා ඉක්මනට හදාගන්න ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. හරි සර්. හරි. දැන් බලන්න question number 2. ඔව්. question number 2 වල දෙවෙනි ප්‍රශ්නේදී you can read each base word. කියනවා අපිට කියනවා base word එක කියවන්න. base word කියන්නේ මූල පදය. මම root verb කියප එක. root word කියප එක. මූල පදය. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පේලියේ දීලා තියෙන වචනේ. මේක තමයි මේ root word එහෙම නැත්නම් base word එක කියන්නේ මේක මූල පදය. Then read the meaning of a new word. මේ පැත්තෙන් දීලා තියෙනවා අලුත් වචනේ තේරුම. හරිද? අලුත් වචනේ තේරුම. එතකොට choose which of the suffixes below to add to each base word to make the new word. ඊපස්සේ අපිට කියනවා මෙන්න මේ suffixes වලින් මොන suffix උද හතරක් දීලා තියෙනවනේ. ඒ හතරෙන් මොන suffix එකද මේ root නැත්තම් base word එකට ගැලපෙන්නේ මෙන්න මේ තේරුම එන්න. මේ ඉස්සරහින් තියෙන තේරුම එන්න මේ root word එකට මොන suffix එකද එකතු කරන්න ඕන කියලා හොයලා ඒ වචනේ හදලා මෙතනින් ලියන්න ඕන. හරිද? මම බලමුකෝ ලියන්න. දැන් මෙන්න මෙහෙම එකක් තියෙන. හොඳද? ඔන්න ඔය විදිහට suffixes ටික දීලා තියෙනවා. දැන් අපිට කියනවා first one care. ඒක තමයි root word එක. අලුතෙන් හදන තේරුම තමයි without care කියන එක. care කියන්නේ ප්‍රවේශම, පරිස්සම. without කියන්නේ නැහැ කියන එක. ඒතකොට පරිස්සමක් නැති කියලා තේරුම් එන්න වචනේ හදාගන්න මොන suffix එකද මේකට එකතු කරන්න ඕන. හරිද? මතක තියාගන්න without නැහැ කියලා තේරුම් එනවා නම් අපි ගන්නේ less කියන එක. less කියන්නේ නැත කියන තේරුම. හරිද? එතකොට without care නම් පරිස්සමක් නැත්නම් අපි මේකට එකතු කරන්න ඕන careless. අලුත් වචනේ. එතකොට careless. තේරෙනවද හදපු විදිය? බලමු දෙවෙනි වචනේ. speak කතා කරනවා. one who speaks කතා කරන
පුද්ගලයා. ස්පීක් කියන්නේ කතා කරනවා. කතා කරන පුද්ගලයාට අපි කියනවා ස්පීකර් කියලා. ඒක හදාගන්න අපි ER එකතු කරලා. ස්පීක් කියන එකකට ER එකතු කරලා ස්පීකර්. Number 3 cheer. ඊළඟට cheer කියන්නේ උද්‍යෝගීමත්. Full of cheer. බලන්න less without කියලා කිව්වොත් නෑ කියන එක. එතකොට අප්කෝ less ගන්න ඕන. full කියලා આવොත් ඒ කියන්නේ පිරුණු වැඩි කියන තේරුම. දැන් උදාහරණයක් විදිහට beauty කියන්නේ ලස්සන. ලස්සන වැඩි නම් අපි එකතු කරනවා full suffix එක. හරිද? ඒතර මතක තියාගන්න වැඩි මොන හරි දෙයකින් වැඩි එහෙම නැත්නම් පිරුණු කියලා කියනවා නම් full කියන එක තමයි අගට දාන්නේ. හරිද? අඩු නම් නැති කියන තේරුම එනවා නම් less කියන එක දාලා ගන්න ඕන. හරිද? එතකොට full of cheer ඒ කියන්නේ cheerful. එතනට word එක එන්න ඕනේ cheerful. Next one power without power ඒ කියන්නේ බලය නැති. එහෙනම් powerless without නෑ කියනකොට කෙලින්ම less දාලා ගන්න. clean පිරිසිදු. more clean කියන්නේ වඩාත් පිරිසිදු. ඒ කියන්නේ අපි අර සුපර් කම්පැරටිව් එක හැදුවේ මතකද? tall උසයි කෙනෙකුට වඩා උසයි නම් අපි ER එකතු කරා. හරිද? clean කියන්නේ පිරිසිදුයි ඊටත් වඩා පිරිසිදුයි. එතකොට ER දාලා කම්පැරටිව් ෆෝම් එක හදන්න ඕනේ. එහෙනම් clean කියන එකකට ER දාලා cleaner. depend depend කියන්නේ රඳා පවතිනවා යැපෙනවා. එතකොට able to depend කියන්නේ රඳා පවතින්න පුළුවන්. එතකොට මේක අගට ABLE එකතු කරාම හරි dependable රඳා පැවතිය හැකි. like ඒකෙත් able to be liked. එතකොට අගට ABL දෙම likeable. play සෙල්ලම් කරනවා. ඉතින් තියෙනවා one who plays සෙල්ලම් කරන පුද්ගලයාට අපි කියනවා one who plays සෙල්ලම් කරන පුද්ගලයාට අපි කියනවා අගට ER දැම්මහම player. right ඒ ඔය 8 වෙනකන්
මම ඊට පස්සේ උඩේ ඉඳලා මෙතනින් මකාගෙන එනවා උඩේ ඉඳලා effort උත්සාහය ඊට මේ 9 without effort එතකොට without නම් less උත්සාහයක් නැති එතකොට effort effortless ඊළඟට fight කරනවා one who fights කියන්නේ fight කරන පුද්ගලයාට අපි කියනවා fighter er දාන්නේ සර් බෝඩ් එක පැහැදිලි නැහැ. බෝඩ් එක පේන්නේ නැද්ද පැහැදිලි නැද්ද පැහැදිලි නැහැ. පැහැදිලි පොදු වෙලා පේන්නේ අකුරු. බොඳ වෙලා කියන්නේ පැහැදිලි නැත්නම් පැහැදිලි හරිද පැහැදිලි නැහැ කියන්නේ දැන් මේ කාගේ හරි ඔයාලගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා තමයි ගැටලුව තියෙන්නේ බලා ගන්න බැරි තරමට අපැහැදිලි එහෙම එකක් නැහැ හරි මම ටිකක් අකුරු ලොක් කරලා ලියන්නම් right බලා ගන්න එතන one who fights fighter fear ඊළඟ වචන 11 fear කියන්නේ බය full of fear කියන්නේ එතකොට බය වැඩි ගොඩක් බය වැඩි එතකොට fearful මතක තියාගන්න full කියලා ලියනකොට එක L එකයි මෙතන full දෙකක් ආවට තනියම full දෙකක් ආවට suffix එකක් විදිහට අපිට එක L එකයි හරි grace without grace without කියලා આવොත් අපි දන්නවා less එහෙනම් graceless grace කොහොම ටිකක් beautiful අන්නේ තේරුම් attractive accept 13 meaning එක තමයි able to accept able to accept කියන්නේ පිළිගන්න පුළුවන් accept කියන්නේ පිළිගන්නව මොනවා හරි දෙයක් able to accept කොහොම පිළිගත හැකි ඒතර උත්තරේ තමයි acceptable able එකතු කරන්න last one අන්තිම එක perish perish වෙනවා කියන්නේ විනාශ වෙනවා මොනවා හරි දෙයක් එතකොට able to perish නේ විනාශ විය හැකි එතකොට ඒ විනාශ විය හැකි able නේ එතකොට perishable ඔන්න ඔය විදිහට උත්තර ටික එන්න ඕනේ
දැන් සමහර වෙලාවට ක්ලියර් නෑ වුණාට ක්ලියර් නෑ කියන්නේ බලා ගන්න බැරි තරමට ක්ලියර් නෑ හොඳද? පේනවා හොඳටම පැහැදිලි වුණේ සිග්නල් මොකක්ද කියලා ප්‍රශ්නයක් නිසා. උඹට බලා ගන්න පුළුවන්. බැරි නෑ. right. දැන් එතකොට ඕක ওই ටික තමයි homework දුන්නේ ගෙදරදී. කරන්න කියලා prefixes suffixes වලින්. ඊට පස්සේ තව වැඩ තියෙනවා ටියුට් එකේ ගෙදරදී කරන්න. මම ඒ ටික දෙන්නම් ගෙදරදී කරන්න. දැන් ඔයාලගේ pupils book එකේ පොඩි වැඩක් තියෙනවා. page number 76 76 පිටුව. හරිද? pupils book එක 76 පිටුව. කරලා ගන්න. හරිද? මේකේ බලන්න read the following word list and change the words by adding affixes, add more words කියලා තියෙන තව වචන ඕන නම් එකතු කරන්නත් පුළුවන්. දැන් උඩ දීලා තියෙනවා වචන ටිකක්. මෙන්න මේ words ටික. මේවා ඒතකොට root words. හොඳද? මේ දීලා තියෙන්නේ. cold, kind, beauty, wonder, ill, cheer, friend, thin කියලා වචන ටිකක් දීලා තියෙනවා. ඔයාලා කරන්න ඕන දැන් අපි ගමු cold කියන වචනේ. cold කියන word එක අරගෙන අපිට suffixes ටිකකුත් දීලා තියෙනවා. මෙතන nurse, full, ly, මෙතන er. දැන් මේ root word එක අරගෙන හදන්න පුළුවන් මේ root. ඔව්. What the page number? page number 76 76. Thank you, Your sir. pupils book has pupils book එකේ page number 76. දැන් බලන්න cold කියන word එක ඒතර. එතකොට හරියද? ඒකට මොන වගේ suffixes එකතු කරන්න පුළුවන්? cold කියන root word එකට nus කියන suffix එක එකතු කරන්න පුළුවන්ද? එහෙම එකතු කරන්න පුළුවන්. එතකොට අපිට හදන්න පුළුවන් වචනය ඔව් coldness කියලා හදන්න පුළුවන්. cold full කියලා අපිට හදන්න පුළුවන්ද? බෑ. cold full කියලා වචනයක් නැහැ. හරිද? ඊළඟට ඒ තියෙන එක එක වචනය හදන්න පුළුවන් suffix එක ඒ වචනෙට suffix එක එකතු කරන්න පුළුවන්ද බැරිද කියලා බලලා යටින් ලියන්න තියෙන්නේ. දැන් coldly ly දාලා හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්. coldly කියලා හදන්න පුළුවන්. මම ඔයාලට දා කිව්වනේ අපිට ඕනම suffix එකක් ඕනම root word එකකට එකතු කරන්න බෑ. පුළුවන් ඒවත් තියෙන බැරි ඒවත් තියෙන. colder කියලා හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්. er එකතු කරන්නත් පුළුවන්. comparative form එක හදන්න. ඔන්න ඔය විදිහට මේ හැම වචනයක්ම මේ වගු වලට දාන්න ඕනේ. හරිද?
ඉක්මනට වචන ටික පුළුවන් ඒ ඉක්මනට කරගෙන යන්න ටක් ගාලා ඊට පස්සේ අපි කතා කරනවා. හරිද? දැන් බලාගන්න මෙන්න මෙහෙම ඊළඟ වචනේ kind කියලා ගත්තොත් kindness කියලා word එකක් තියෙනවා. කරුණා වන්ත බව නාම පදය kindness. ඊළඟට kindful කියලා අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගොඩක් අර පාවිච්චි කරන්නේ නැති වචනයක් kindful. kindly තියෙනවා. kinder කියලා තියෙනවා comparative. next one beautiness කියලා අපි කියන්නේ නැහැ. හැබැයි beautiful කියලා අපි කියනවා. එතකොට ඒක beauty කියන වචනෙට ful එකතු කරනවා full. beautyly කියලා අපි කියන්නේ නැහැනේ. beautifully කියලා තමයි කියන්නේ. එතකොට ඒකෙන්නේ නැහැ. beautier කියන්නේත් නැහැ. ඊළඟ wonder කියන්නේ පුදුමය කියන එක. හරිද? wonderness කියන්නේ wonderful කියලා නම් කියනවා. ඊපස්සේ wonderly wanderer ඒව නැහැ. ඊළඟට illness ill වලට ness එකතු කරලා illness කියලා අපි හදනවා. illness කියන්නේ අසනීපය. illness කියලා word එකක් තියෙනවා. illful නෑ, illy කියලා නෑ, iller කියලා නෑ. ඒකෙන් එච්චරයි හදන්නේ. ඊළඟට cheerness නෑ, cheerful තියෙනවා. ඊළඟට cheerly, cheerer ඒවා නෑ. හරිද? ඒකෙන් වචන හදන්නේ නෑ. ඊළඟට friendness, friendful, friendly තියෙනවා. friendly කියලා word එකක් අපි හදනවා. එච්චරයි ඒකෙන් හදන්නේ. er එකතු කරලා හදන්නේ නෑ. කියන්නේ ly විතරයි මෙතනින් ගන්නෙ. ඊළඟට thin කියන එකේ thinness කියන එක නම් තියෙනවා. thin කියන්නේ සිහින්. thinness තියෙනවා. ඊළඟට thinful කියලා අපි කියන්නේ නෑ. thinly, thin දෙකම තියෙනවා. දෙකම වචන හදන්න ගන්නවා. ඊට පස්සේ මෙතන thin. ඔන්න ඔය විදිහට එන්න ඕනේ වගුව. දැන් තමන්ගේ වගුවේ අඩුපාඩු තියෙනවා ඉක්මනට පැන්සලෙන් හදාගන්න එතනම. හරි. හරි. එහෙනම් දැන් ඊළඟට දැන් ওই වචන ටික මතක තියෙන්න ඕන හොඳ. අපිට ඊළඟට කියන මෙන්න මේ activity 5 එකේ fill in the blanks with the words from the table above. අර උඩ අපි හදාගත්තු වචන වලින් මේ වගුව හිස්තැන් පුරවන්නලු. හරිද? මේක දැන් ලියන්න යන්න එපා පොතේ. මට ඕන ඔයාලට පැන්සලෙන් මේක හිස්තැන් පුරවන්න. අපි මේ උඩ හදාගත්ත වචන වලින්. හරිද? ඔයාලගේ වගුවේ දැන් වචන ටික දාගත්තනේ. දැන් බලන්න මේක බලන්න පළවෙනි එක අපි Ruini's brother Ruiniගේ brother Nirmal enjoys photography. එයා ඡායාරූප ගන්න හරි කැමතියි.
as it is his favorite hobby. මොකද එයාගේ එක කැමතිම hobby එක. He likes to take beautiful photographs of people and objects whenever he is free. එයා කැමති photos ගන්න. Oh, take beautiful photographs of people and objects whenever he is free. Whenever he is free can every time he is free. Yeah, විවේකයෙන් ඉන්න හැම වෙලාවෙම he likes to take photographs of people and objects, people and things. දේවල් මිනිස්සුන්ගේ දේවල් වල පින්තූර ගන්න කැමති නිකන් ඉන්න වෙලාවට. He has a ඔහුට තියෙනවා පළවෙනි හිස් තැන collection of photographs at home. Collection of photographs කියන්නේ පින්තූර එකතුවක්. මොන වගේ පින්තූර එකතුවක්ද? මොන වගේ වචනයක්ද මෙතෙන්ට ගන්න පුළුවන්? අපි උඩ පාවිච්චි කරපු වචන වලින්, හදාගත්තු වචන වලින් මොකක් කියලාද මෙතෙන්ට ගන්න පුළුවන්? මොකද ගන්න පුළුවන්? ඉක්මනට කියන්න බෑ. කවුරු හරි කෙනෙක්. ඔව්. beautiful කියලා ගන්නත් පුළුවන්. මෙහෙම එකක් තියෙනවා. හැබැයි beautiful කියන වචන අපිට පහලටත් ඕන වෙනවා මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට ගත්තනම් හරි wonderful කියලා ගත්තනම් හරි. පළවෙනි හිස් තැනට. ඔව්. පළවෙනි හිස් තැනට wonderful කියලා ගත්තනම් හරි. පළවෙනි හිස් තැනට he has a wonderful collection of photographs at home. ඔහුට තියෙනවා බොහොම surprising පුදුම හිතෙන හොඳ පින්තූර එකතුවක් ගෙදර. හරිද? දැන් ඉක්මනට ඉතුරු ටික fill කරන්න බලන්න. blanks තියෙනවා 2 2 3 4 5 6 7 8. ඔව්. blanks තියෙනවා 7ක් විතර. හරිද? ඉක්මනට ඒක පුරවන්න බලන්න. දැන් බලන්න ඉතුරු ටික. last week නිර්මාල් විතර අපි නැවතුවේ නිර්මාල් හොඳට ෆොටෝග්‍රැෆි යට ඡායාරූප ගන්න පුළුවන්. එයා ගාව තියෙනවා wonderful collection of photographs. ලස්සන ඡායාරූප එකතුවක් තියෙනවා. last week Nirmal went on a trip to Nuwara with his family. ගිය සතියේ නිර්මාල් ට්‍රිප් එකක් ගියා එයාගේ පවුලයත් එක්ක නුවරඑළිය. The weather was weather කියන්නේ කාලගුණය than that of Colombo. නුවරට වැඩිය මොකක්ද දෙනුනේ ආන්සර් එක? ඔව්. උත්තරේ එන්න ඕන බලන්න මෙන්න මෙහෙම. හරිද? ආන්සර් එක එන්න ඕන මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් ඒක මම කියලා දෙන්නම්. ඔයාලට මතක ඇති දැන් මෙතන කම්පෙයාර් කරන්නේ නුවර වෙදර් එකයි කොළඹ වෙදර් එකයි. තැන් දෙකක. හරිද? තැන් දෙකක කාලගුණය ගැන කම්පෙයාර් කරනකොට
තැන් දෙකක් ගැන නම් කම්පැරිසන් එක කරන්නේ අපි ගන්න ඕන කම්පැරටිව් කියන ෆෝම් එක. ඇඩ්ජෙක්ටිව් වල කම්පැරටිව් ෆෝම් එක. හරිද? දැන් උතනදී අපිට ගන්න තියෙන ඇඩ්ජෙක්ටිව් එක තමයි cold. සීතලයි. ඒකෙත් සංසන්දනය කරනකොට තැන් දෙකක් අතර සංසන්දනය කරනකොට and අපි මේ cold කියන එකේ කම්පැරටිව් ෆෝම් එක ගන්න ඕනේ. ඒක අපි හදාගන්නේ අගට er එකතු කරලා cold. හරිද? එතකොට උත්තරේ එන්න ඕන cold. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම ලියනවනේ මම ලියනවා. හිතන්න මෙයා A කියලා. හරිද? අනිත් එක්කෙනා මම ලියනවා මෙයා B. දැන් අපිට මේ දෙන්න සංසන්දනය කරන්න හදන්නේ මම කියනවා A උසයි කාට වඩාද? A උසයි කාට වඩාද? B ට වඩා. B ට වඩා. එතකොට මේ අපි කම්පෙයාර් කරන්නේ දෙන්නෙක් අතර. හරිද? දැන් උසයි කියනකොට අපි ගන්නේ tall නේ. හැබැයි දෙන්නෙක් අතර සංසන්දනය කරනකොට අපිට tall ගන්න බෑ. මම මේකට er දාලා හදාගන්න comparative form එක. comparative එක ගන්නේ දෙන්නෙක් අතර සංසන්දනය කරා. ඒතර මම වාක්‍ය හදනවා A is taller than B කියලා. A උසයි B ට වඩා. ඒතර මේක අපි හදාගත්තේ කොහොමද? tall කියන එකකට er දාලා. cold වලත් එහෙමයි. cold කියන එකකට er දාලා තමයි comparative එක හදන්නේ. එතකොට answer එක cold. පළවෙනි උත්තරේ තමයි wonderful. දෙවැනි උත්තරේ තමයි was cold. Weather was colder than that of Colombo. කොළඹට වැඩිය සීතලයි. There were different kinds of විවිධ වර්ගයේ මොන වගේ මල්ද? මොකද උත්තරේ? beautiful Beautiful flowers there. There were different kinds of beautiful flowers there. ලස්සන මල් තිබුණා හේ. While he was visiting a few famous places in Nuwara මේ a few famous places කියන්නේ ප්‍රසිද්ධ ස්ථාන කීපයක් මේ බලන්න ගිය අතරතුර he met Raj. ඔහුට මුණ ගැහුණා රාජ්. one of his childhood friends. මේ රාජ් කියන්නේ එයාගේ පොඩි කාලේ ඉඳලම ඉන්න යාළුවන්ගෙන් එක්කෙනෙක්. one of his childhood friends කියන්නේ අර පුංචි කාලේ ඉඳලම එකට හිටපු යාළුවන්ගේ එක්කෙනෙක් තමයි රාජ්. රාජ්ව මුණ ගැහුණ එයාට නුවරඑළියේදී. he is very blank එකක් and ආපහු blank එකක් boy. මේ රවි ගැන කියන්නේ. ඒතර adjectives දෙකක් ගන්න very එපා. thinner and kindly නෑ thinner ගන්න බෑ. adjectives දෙකක් ගන්න ඕන. මොකද ඒකෙන් විස්තර කරන්නේ රාජ්වනේ. නාම විශේෂණ දෙකක්. හරිද? මම ගන්න ඔතන he is very එකක් තමයි friendly. ඔහු හරි මිත්‍රශීලී and ඒ වගේම අපි උතන හැදුවා cheerful කියලා word එකක් නේ. cheerful boy. උද්‍යෝගීමත් ළම. friendly බොහොම මිත්‍රශීලී ඒ වගේම cheerful boy කෙනෙක්. ඊළඟට නිර්මාල් met his friend after a long time.
නිර්මාල්ට මේ යාළුවා හම්බුනේ ගොඩ කාලෙකින් පස්සේ. And Raj looked blank එකක් than earlier. කලින්ට වැඩිය රාජ් මෙන්න මේ වගේ. මොකක් දෙන්න ඕන? රාජ් කලින්ට වැඩිය මොකක්ද දෙන්න උත්තරේ? අපි ගොත් කලින්ට වැඩිය කෙට්ටුයි. එතකොට තින තින. උතෙන්ට තින. Raj looked thinner than earlier. He was visiting his uncle at the hospital. එයාගේ අංකල්ව බලන්න යනවා හොස්පිටල් එකට. ස්පිරිතාලෙට අංකල්ව බලන්න යනවා. ඔව්. එතකොට he was suffering from a ඒ කියන්නේ මේ අංකල් හොඳ he කියන්නේ මෙතන ඔහුගේ අංකල් suffering from a terminal කියන්නේ incurable කියන එක. ඒ කියන්නේ සුව කළ නොහැකි. terminal සුව කළ නොහැකි අසනීපයක් නේ. ඒතර මොකද්ද ගන්න ඕන උත්තරේ මෙතෙන්ට? ආන්සර් එක මොකක්ද එන්නේ? illness. He was suffering from a terminal illness. Raj invited Nirmal's family. Raj invite කරා නිර්මාල්ගේ පවුලේ අයට to visit him in Jaffna. යාපනයේදී ආව බලන්න ඉන්න කියලා during their holiday. කට්ටියගේ නිවාඩු කාලෙදී. They thanked him for his එකට ස්තුති කරාලු මෙයාගේ මොකටද? And said goodbye. quality එකක් එන්න ඕන ගති ගුණයක්. thanked him for his මොකටද thank කරේ? kindness. so කරුණාවන්ත බවට kindness. right ඔන්න විදිහට answers ටික එන්න ඕන. මන්ට correction තියෙනවා නම් හදාගන්න. ඔයාලගේ tute එකේ question number 3 එක තුන්වෙනි ප්‍රශ්න. අපි question number 1 2 ගෙදරදි කරා. question number 3 බලන්න ඒකේ කරන්න කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. And on the line in front of each sentence, write the letter of the meaning that matches the underlined word. ඒ කියන්නේ මෙන්න මේ underline word එකට මේ යටින් ඉරක් ඇඳපු වචනේ තේරුම මේ කොටුවෙන් හොයලා ඉස්සරහින් ලියන්න ඕන. හරිද? මේ ඔක්කොම තියෙන prefix එකක් හරි suffix එකක් හරි එකතු කරපු වචන තමයි මේ තියෙන්නේ. දැන් unusual කියන එකේ un කියන prefix එක දාලා තිනවා usual කියන වචනේ ඉස්සරහට. unable කියන එකත් එහෙමයි. able කියන එක ඉස්සරහට un දාලා. unlock කියන එකත් එහෙමයි. replace කියන එකත් එහෙමයි. disagreeable ඔය හැම එකක්ම එක්ක prefix එකක් එහෙම නැත්නම් suffix එකක් එකතු කරලා තියෙන වචන. ඔයාලට කියනවා මේ ඉරි ඇඳපු වචනේ ඔය යටින් ඉරක් ඇඳලා තියෙන්නේ. ඒ වචනේ මෙන්න මේ වචනේ තේරුම මෙතනින් හොයලා දාන්න කියලා ඉස්සරහට. දැන් උදාහරණයක් බලමු පළවෙනි එක. Sally was having a very unusual day. සැලීට අද දවස හරි unusual කියන්නේ අසාමාන්‍යයි. සාමාන්‍ය දවසක් නෙමෙයි. ඒතර unusual කියන වර්ඩ් එකේ තේරුම ඔයාලා මෙතනින් ගන්න ඕන. unusual කියන්නේ not usual. සාමාන්‍ය නැති. එතකොට ඒකේ තේරුම මෙතනින් ලිව්වා. right තේරෙනවද දැන් කරන්න? අන්න ඒ විදිහට මෙතන වර්ඩ් එක බැලුවා. ඒකේ තේරුම මෙතනින් අරගෙන ඉස්සරහින් ලිව්වා. මන්ට කරන්න බලන්න. right දැන් බලා ගන්න answers එන්න ඕන විදිය. question number 2 දෙවෙනි sentence එක බලන්න.
when she got to school, she was unable to open her locker. Unable කියන්නේ බැරි වුණා කියන එක. හරිද? un කියලා අහම මුලට ඒ කියන්නේ not කියන තේරුම. එයාගේ locker එක locker කියන්නේ කබඩ් එකක් වගේ එකක්. ඒක open කරගන්න බැරි වුණා. What is wrong? Her friend Jean asked. එයාගේ යාළුවා ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒතර unable කියන එකේ තේරුම අපි යටින් ගත්තාම මොකක්ද දෙන්න ඕනේ? Not lock. ඔව් එන්න ඕනේ not lock නෙමෙයි. unable නේ මං කිව්වා un කියන්නේ not කියන එක. එතකොට Not able. not able කියලා එන්න ඕනේ. not able to open her locker. third one තුන්වෙනි එක I can't unlock my locker, Sally told her. Sally කිව්වා යාළුවට මට මගේ lock එක අරගන්න බෑ. unlock කියන්නේ එතකොට අර මං කිව්වේ un කියන්නේ not කියන not lock. ඒ කියන්නේ lock එක අරගන්න බෑ. උත්තරේ එතකොට D කි උත්තරේ unlock කියන්නේ not lock. Fourth one, Epara, maybe the janitor can cut off this lock, Jean said, and then you can replace it. Epara කියනවා මේ lock එක කපන්න පුළුවන්ලු පස්සේ ඒක replace කරන්න පුළුවන්. janitor කියන්නේ උතන බලා ගන්න කෙනා. අපි කියනවා මේ door keeper එහෙම නැත්නම් door keeper කියන්නේ building එකක් ඇතුළේ යනකොට ඒක බලා ගන්න ඉන්න කෙනා. maybe the janitor can cut off the lock. janitor ට පුළුවන් door keeper ට පුළුවන් මේ lock එක කපන්න and then you can replace it. අන්න replace කියන වචනේ re කියන්නේ නැවත කියන අදහස. හරිද? re කියලා කියන්නේ again කියන තේරුම. ඔයා දැන් right ඉස්සලහට re දැම්මහම rewrite නැවත ලියන්න. play කියන්නේ සෙල්ලම් කරන්න. ඒක ඉස්සරහට re දැම්මොත් replay නැවත සෙල්ලම් කරන්න. අන්න ඒ වගේ. ඒක replace කියන එකේ තේරුම මොකද්ද? replace කියන්නේ replace කියන්නේ තේරුම එන්න ඕනේ එතකොට place again කියන එක. Later, Sally took a math test that was really disagreeable. පස්සේ Sally math test එක ගණිත විභාගය ගත්තා. ඒක disagreeable කියන්නේ ඒක ගොඩාක් එයා කැමති වුණේ නෑ. එතකොට dis කියන්නේත් not කියන තේරුම. එතකොට disagreeable කියන්නේ not agreeable. Right, number 6. How did you do? Jean asked her. I had to stop and reconsider a lot of my answers, Sally said, but I think I did okay. How did you do? Jean ඇහුවා ආගේ විභාගේ කොහොමද? එතකොට Sally උත්තර දෙනවා I had to stop and reconsider a lot of my answers. මට stop නැවතිලා reconsider කියන්නේ නැවත හිතා බලනවට. එතකොට re කියන්නේ again කියන තේරුම. එතකොට මොකක්ද දෙන්න ඕන උත්තරේ? consider කියන්නේ සලකා බලනවා. නැවත සලකා බලනකොට තමයි reconsider. මොකක්ද උත්තරේ දැන් ඔයාලා? Again, consider. Okay. again නෑ. ඔව් consider again කියන උත්තරේ එන්න ඕන. Consider again. consider again. ඔව්
re කියලා આવොත් නිතරම again කියන තේරුම තමයි එන්නේ. හරිද? When she got home her mother was baking cookies. එයා ගෙදර යනකොට අම්මා cookies හදනවා. Please preheat the oven for me her mother said. pre කියන්නේ පෙර කියන තේරුම. ඒ කියන්නේ කලින් රත් කරන්න oven එක කියලා අම්මා කිව්වා. ඒතර මොකක්ද ඒකේ තේරුම? pre කියන්නේ prefix එකක්, පෙර කියන තේරුම අපි ඔය පෙර පාසල් වලට කියන pre school කියලා. අන්න ඒ වගේ. මොකද්ද මෙතන preheat කියන්නේ? එතකොට ඒකේ තේරුම එන්න ඕන h අකුර heat before. before කියන්නේ පෙර. last one, Sally did so gladly කියන්නේ එක සතුටින් කරා. So she was thankful to be home. She was so thankful to be home. Thankful කියන්නේ මම ඉස්සෙල්ලා full කියලා આવොත් ගොඩක් කියන තේරුම. එතකොට thankful කියන්නේ full of thanks. ගොඩක් ස්තුතිවන්ත වුණා. full of thanks කියලා එන්න ඕන තේරුම. right. ඔන්න ඔය විදිහට answers ටික එන්න ඕන. ඔයා අපි කරේ 3 වෙනි ප්‍රශ්නේ. ඔයාලා ගෙදරදී කරන්න ඕන 4 5 6 කියන ප්‍රශ්න. 4 5 6. ඒවා තියෙන්නේ affixes වලින්. ඉතින් අපි ලබන සතියේ පන්තියේදී මුලින්ම අපිට adverbs පාඩම් පටන් ගන්න තියෙනවා. ඒක නිසා adverbs පාඩම් පටන්ගෙන ඒක ඉවර කළා තමයි මේකේ උත්තර කතා කරන්නේ. හරිද? එතකොට ඔයාලා කරන්න ඕන මේ question number 4 එක මේ වගුව fill කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන දීලා තියෙනවා tallest කියන word එක. ඒක හදලා තියෙන tall අගට est දාලා. එතකොට root word එක මුල පදය tall. ඔයාලා tall ලියන්න ඕන මෙතන. est කියන suffix එකනේ. suffix එක මෙතනින් ලියලා වචනේ කඩලා ලියන්න ඕනේ. දැන් unhappy කියන එකේ එතන suffix එකක් නෙමෙයි තියෙන්නේ, මුලට දාලා තියෙන prefix එකක්. ඒතර වචනේ කඩලා ලියනකොට un prefix එක root word එක happy. අන්නේ විදිහට වචනේ කඩලා ලියන්න ඕනේ. prefix එකක් තියෙනවා නම් prefix එක column එකට දානවා නම් suffix එකක් තියෙනවා නම් ඒ column එකට දාලා ලියන්න ඕනේ. ඊළඟ number 5 තියෙන්නේ write a prefix or suffix to complete the sentence. මෙතන root word එක දීලා තියෙන්නේ. ඔයාලට තියෙන prefix එකක් හරි suffix එකක් හරි දාලා උත්තරේ fill කරන්න තියෙන. ඒ කියන්නේ හිස්තැන පුරවන්න තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ ඒකෙත් අපි අර දැන් කළා වගේ එකක් තියෙන්නේ. හිස්තැන් පුරවන්න ඕන full හරි less හරි suffixes තියෙන වචනයක් අරගෙන තේරුමත් මේ හිස්තැන්ට යටින් දීලා තියෙනවා. හරිද? full of fear ඒ කියන්නේ fearful. අන්නේ විදිහට හිස්තැන් පුරවන්න ඕන. ඔය 4 5 6 කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන ගෙදරදී. හරිද? ඊළඟට 4 5 6 ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඊළඟ සතියේ අපි adverbs පාඩම පටන් ගන්නවා. ඒකේ ටිකක් අමාරු පාඩමක් adverbs හරි. ඒක නිසා අවධානයෙන් ලබන සතියේ නොවර්ධවම් සහභාගී වෙන පන්තියට. හරිද? අදට එහෙනම් ක්ලාස් එක නවත්තනවා. මම කිව්වා අර පේපර් එකකුත් දෙනවා. ඒක ගොඩක් වෙලාවට මම කියන්නම් ළඟදීම එක දෙනවා. හරිද? උත්තර ලියන්න. ඒක සමහරවිට මේ ඔන්ලයින් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් පේපර් එක ලියලා ගෙනත් දෙන එකක් වෙන්නත් පුළුවන්. හරි? ඒ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට හරි පේපර් එකක් තියෙනවා. මොකද පේපර් එකක් ලිව්වෙම නැහැ නේද? මේ 7 වසරට ඔයාලා මේ අවුරුද්දටම පේපර් එකක් ලියුවේ නැහැ පන්තියේදී. හරි? ඒක නිසා. right. එහෙනම් good afternoon children.